ආයුබෝවන් පුතේ. අපි අද සම්බන්ධ වෙන්නේ 10 ශ්‍රේණියේ ත්‍රිකෝණ පාඩම 9 පාඩම දෙක කොටස. ඒ කියන්නේ සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය ගැන අපි ඉස්සෙල්දී සාකච්ඡා කරා. අපි දැන් සාකච්ඡා කරන්නේ ඒ ප්‍රමේයේ විලෝමය. විලෝමය කියලා කියන්නේ ඒ ප්‍රමේය අනිත් පැත්ත. සරලව කිව්වොත්. දැන් අපි ඉස්සෙල්ලාම මතක් කරගමු සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. ත්‍රිකෝණයක් ගත්තම එකේ පාද දෙකක් විතරක් සමාන වෙනවා නම් ඒකට කියනවා සමදීපාද ත්‍රිකෝණයක් කියලා. ඒ වගේ ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ වෙච්ච කෝණ මේ පාදයට සම්මුඛ කෝණය මේක මේ පාදයට සම්මුඛ කෝණය මේක. කෝණ සමාන වෙනවා නම් පාද සමාන වෙනවා නම් ඊට සම්මුඛ කෝණත් එකිනෙකට සමාන වෙනවා කියන එක තමයි සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේයෙන් කියන්නේ. ඒ කියන්නේ සමදීපාද ත්‍රිකෝණයක් නම් පාද දෙකක් සමාන වෙනවා. ඒ පාදවලට සම්මුඛ කෝණත් එකිනෙකට සමාන වෙනවා කියන එක තමයි. එතන මේකේ අනිත් පැත්ත වෙන්නේ මොකද්ද? ඕනෑම ත්‍රිකෝණයක් ගත්තම කෝණ දෙකක් විතරක් සමාන වෙනවා නම් ඒ කෝණ වලට සම්මුඛ පාදත් එකිනෙකට සමාන වෙනවා කියනවා. ඒ කියන්නේ මේ පාද සමාන කියලා දීලා නැත්නම් මේ පාද සමාන කියලා දීලා නැහැ. අපි හිතමු කෝණ දෙක සමාන කියලා දන්නවා. ඒ වගේ අවස්ථාවක අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක් වුණත් කෝණ දෙක සමාන නිසා ඊට සම්මුඛ පාද සමාන වෙනවා. හරි. අපි ඉස්සෙල්ලම ලියාගමු මේක ප්‍රමේයක් විදියට. ලියාගන්න මාතෘකාව එකට සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේයේ විලෝමය. සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේයේ විලෝමය. ලියාගන්න සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේයේ විලෝමය. හරි. දැන් ලියාගමු මෙහෙම. ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් පමණක් එකිනෙකට සමාන වේ නම් කමාවක් දාන්න. ඊට සම්මුඛ පාද යුගලයද එකිනෙකට සමාන වේ. පාද යුගලයද එකිනෙකට සමාන වේ. හරි. දැන් ඒකට අදාළ අපි ලියාගමු මෙහෙම. මේ ත්‍රිකෝණයේ ABC කියන ත්‍රිකෝණයක් නම් ABC කියන කෝණයයි සමානයි ACB කියන කෝණයයි වෙනවනම් මොකක්ද කියන්න පුළුවන්? මෙන්න මේ පාදය සමානයි කියන්න පුළුවන්. එහෙනම් AB සමානයි ACD. හරි? ඔක තමයි වෙන්නේ. ඉක්මනට මේක ඇඳලා මේ ටික ලියන්න. ඔයාලට පුළුවන් මේක වීඩියෝ එක පෝස් කරලා මේක ඇඳලා මේක ලියන්න. අපි ඊට පස්සේ ගණන් ටිකකට යමු. ඒ ටික මම සාකච්ඡා කරනවා. එහෙමයි යන්නේ අපේ ලෙසන් එක. හරි. 9 3 අභ්‍යාසය පුතේ. ඔයාලා කරන්න මෙන්න මේ ටික මම මේ ටික සාකච්ඡා කරනවා. ඔයාලා මේ වීඩියෝ එක නතර කරලා ඒ ටික කරලා අපි මේක සාකච්ඡා කරපු ඊට පස්සේ. පිටුවන්ගේ 108 9 3 අභ්‍යාසය. ඒකේ පළවෙනි එකේ අංක 1. ඊට පස්සේ අංක 4 සහ 6. ඊළඟට මම සාකච්ඡා කරනවා පිටුවන්ක 109 තියෙන එකේ තුන්වෙනි ගාන ප්‍රධාන තුන්වෙනි ගාන සහ පස්වෙනි ගාන. පස්වෙනි ගාන සාකච්ඡා කරනවා. ඔය ගණන් ටික මම සාකච්ඡා කරනවා. දැන් මේ වීඩියෝ එක මෙතන නතර කරලා ඔයාලා ඒ ගණන් ටික කරන්න. පළවෙනි එකේ 1 4 සහ 6 තුන්වෙනි ප්‍රධාන ගාන සහ පස්වෙනි ප්‍රධාන ගාන. ඔය ටික තමයි මම සාකච්ඡා කරන්නේ. හරි.
අපි බලමු පළවෙනි ගාන. මේක x මෙහෙම තියෙනවා. පාද එක් එක් රූපවල දී ඇති තොරතුරු අනුව සමදීපාද ත්‍රිකෝණ ඇතිනම් මේවා තෝරන්න. පාද එක් එක් රූපවල දී ඇති තොරතුරු අනුව සමදීපාද ත්‍රිකෝණ ඇතනම් මේවා තෝරන්න. හරි. දැන් ඉස්සෙල්ලාම ඔයාලට පේනවා සමාන කෝණ දෙකක් තියෙනවා. සමාන කෝණ දෙකක් තියෙනවා නම් ඊට සම්මුඛ පාද සමාන. එහෙනම් මේකට සමානයි AC, මේකට සම්මුඛයි AC, ඒ වගේම මේකට සම්මුඛයි BC. එහෙනම් AC සහ BC තමයි සමාන. නම් පළවෙනි එකට අදාළව AC සහ BC සමාන. ඊළඟට තියෙනවා හතරවෙනි එක. ඊළඟට තියෙනවා හතරවෙනි එක. හතරවෙනි එක මෙහෙම එකක්. ඒකේ මේකයි සමාන්තරයි. මේකයි සමාන්තරයි. මේක 40යි. මේකත් 40යි. කොහොමයි තියෙන්නේ? K L M සහ N. මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. දැන් අපි බලමු මේ ඔයාලා දන්න දේවල් පාවිච්චි කරන්න. ඒකාන්තර කෝණ ඉසඩ අකුරක් තියෙන මේක 40 වෙනවා. මේකත් එක්ක බලද්දි මේ පැත්තෙනුත් තියෙනවා මෙතන 40ක් වෙනවා. හරි. එහෙනම් ඔයාලා පේනවා මේ ත්‍රිකෝණය ගත්තම ඒකෙත් පාද කෝණ දෙකක් සමානයි. මේ ත්‍රිකෝණය ගත්තම මේකෙත් කෝණ දෙකක් සමානයි. එහෙනම් පාද සමාන වෙන්න ඕන. එහෙනම් මොකද්ද ත්‍රිකෝණය KNL ත්‍රිකෝණය. KNL කියන්නේ මේ උඩ තියෙන ත්‍රිකෝණය. මේකට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද? KL. සමානයි. මේකට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද? KN. ඒක සමානයි. ඊළඟට මේ ත්‍රිකෝණය මොකද්ද? NML. මේ කෝණයට ඉස්සරහින් තියෙන NM. මේ කෝණයට ඉස්සරහින් තියෙනවා LM. NM සහ LM. ඔන්න ඔය විදිහට සමාන වෙනවා. හරි ඉක්මනට මේකත් සටහන් කරගන්න වැරදි නම් නැත්නම් හදාගන්න. හරි දැන් අපි ඊළඟට යමු 6 වෙනි එක. හයවෙනි එකේ තියෙන මෙන්න මෙහෙම එක. මෙතන x මෙතනත් x මෙතනත් x මෙතනත් x A B C D E මේක බැලුවල්මට ඔයාලට සමහර දේවල් දැක්ක ගමන් පේන එක නැහැ. ත්‍රිකෝණ ගණනාවක් තියෙනනේ. මෙතන එක ත්‍රිකෝණයයි මෙතන එක ත්‍රිකෝණයයි මෙතන එක ත්‍රිකෝණයයි මෙන්න ලොකු ත්‍රිකෝණිකුත් තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණ වලට අනුව පාද සමාන වෙනවා එක එක විදියට. බලමු අපි තව දේවල් ටිකක් කියන්න පුළුවන්. මේක x නම් මේක x නම් මෙන්න ඔයාලට පේනවා මෙන්න ත්‍රිකෝණයක් පාද දික් කරලා හැදෙනවා. බාහිර කෝණය 2x. මෙන්න ත්‍රිකෝණයක් පාද දික් කරලා හැදෙනවා මෙන්න බාහිර කෝණයක් ඒකත් 2x. මොකද මේ දෙක එකතුව හැදෙන නිසා. ඔන්න ඔය ටික පුරවගත්තට පස්සේ දැන් ත්‍රිකෝණ මෙතනත් සමදීපාද ත්‍රිකෝණයක් තියෙන මෙතනත් සමදීපාද ත්‍රිකෝණයක් තියෙන මේකත් සමදීපාද ලොකු එකක් සමදීපාද කියලා පේනවා. මොකද කෝණ දෙක සමාන වෙලා තියෙනවා. එහෙනම් අපි එක එක ලියමු. ABE ත්‍රිකෝණය. ගොඩක් අය ඔය මැද ත්‍රිකෝණය අරගෙන නැතුත් සමහර අය ත්‍රිකෝණ දෙකක් විතරක් අරගත්ත අයත් ඇති. සමහර කෙනෙක් තුනක් විතරක් අරගත්ත අය ඇති. හතරම ගත්ත අයත් ඇති. ABE ත්‍රිකෝණයේ මේ පාද වලට මේ කෝණ වලට සම්මුඛ පාද මොනවද?
AB සහ DE. ඊට පස්සේ මෙන්න මේ පොඩි එක බලන්න. ECD නැත්නම් CDE. මොනවද සමාන? මේකට ඉස්සරහින් තියෙන CE ට සමානයි මේකට ඉස්සරහින් තියෙන CD. හරි? තව මොනවද තියෙන්නේ? තව තියෙනවා මේ මැද ත්‍රිකෝණය. මොකද? BCE ත්‍රිකෝණය. BCE ත්‍රිකෝණයේ මේකට ඉස්සරහින් තියෙන්නේ CE සමානයි DE. හරි? දැන් තව ත්‍රිකෝණයක් තියෙනවා ලඝු ත්‍රිකෝණය. ADE. ADE ත්‍රිකෝණය. ADE ත්‍රිකෝණයේ මේ කෝණයට ඉස්සරහින් තියෙනවා DE. මේ කෝණයට ඉස්සරහින් තියෙනවා AE. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ත්‍රිකෝණ ගණනාවක් ගන්න. ඔය විදිහට ගන්න පුළුවන් ත්‍රිකෝණ. ඒ ත්‍රිකෝණ හතරෙම පාද දෙක දෙක සමාන වෙනවා. මොකද කෝණ එකිනෙකට සමාන නිසා. දැන් තුන්වෙනි ගානට යන්නේ. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තියෙනවා මේක. රූපේ AB සමානයි ACB. AB කෝණයේ ACB සමච්ඡේදකයේ කොහිදී හමු වේ BOC සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. බලමු මොකද්ද මේ කියන්නේ. මේකයි සමානයි. හරි. දැන් මේ කියන දේවල් අපි බලමු. කියනවා මේ පාද දෙක සමානයි. එහෙනම් දත්තලීම කොහොමද දන්නේද? දත්තය AB සමානයි AC. තව ABC වල සමච්ඡේදකය ABC කෝණයේ සමච්ඡේදකය මොකද්ද? BO. අනිත් එක ACB වල සමච්ඡේදකය CO. වේ. ඔය කියපුවනේ. දැන් ඒ කියන්නේ සමච්ඡේදක ඕවලදී හම්බ වෙනවා කියන්නේ ඒකනේ. දැන් සාධනය කළ යුත්තේ. සාධනය කරන්න මොකද්ද? සාධනය කළ යුත්තේ BOC ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව. ඔක තමයි සාධනය කරන්න යන්නේ. හරි? දැන් අපි සාධනයට යමු. සාධනයට යන්න ඉස්සෙල්ලා මම හැමදාම කියනවා නිකන් ඉබේ දඩබඩ ගාලා මේ වැඩේ කරන්න යන්නේ නැහැ. අපි මේකට හරි පිළිවෙලකට යනවා. පුතේ මේක සමද්විපාද ත්‍රිකෝණයක් කරගන්න නම් මේ පාද දෙක සමාන කරගන්න ඕනි. මොකක් හරි පාදයක් සමාන කරගන්න ඕනි. ඒකට කෝණ දෙකක් සමාන වුණා නම් හරි. මේකට ඉස්සරින් තියෙන කෝණය මේක, මේකට ඉස්සරින් තියෙන කෝණය මේක. මේ කෝණ දෙක සමාන වුණා නම් හරි. එහෙමයි තමයි. මේ කෝණය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ලොකු කෝණයෙන් භාගයයි. මේ කෝණය කියන්නේ මොකද්ද? ලොකු කෝණයෙන් භාගයයි. එහෙනම් ලොකු කෝණ දෙක සමානයි. සමානයි නේ. එහෙනම් ලොකු කෝණ දෙක සමාන නම් මේකෙන් භාග දෙකත් සමානයි. එහෙනම් මේ කෝණ දෙකත් සමානයි. එහෙනම් මේ පාද දෙක සමානයි. ඔන්න ඕක තමයි පාත් එක. ඕක තමයි පිළිවෙල. පියවර ඕක. දැන් අපි යන්න හදන්නේ පියවර ඔස්සේ. හරි? දැන් අපි බලමු. දැන් මං කියපු පැත්තට නෙමෙයි අනිත් පැත්ත තමයි ඉන්නේ. මං කියනවා ABC ත්‍රිකෝණය ලොකු එකේ. මොකක්ද වෙන්නේ? ABC කෝණය සමානයි ACB කෝණය. හේතුව සම ද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන. හරිනේ? එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න ඕනේ මොකද්ද මේ කෝණ දෙක සමානයි කියන්නේ. මම මේක දෙකෙන් බෙදනවා. දෙපැත්තම දෙකෙන් බෙදනවා.
APC කෝණය බෙදීම 2 සමානයි ACB කෝණය බෙදීම 2. ඔයාලා දන්නවා 9 සෙදි කියලා දෙනවා දෙපැත්තම එකම සංඛ්‍යාවෙන් බෙදුවට වෙනසක් වෙන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ. ඕනනම් ලියන ප්‍රත්‍යක්ෂ. right. ABC බෙදීම 2 කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝණය OBC කෝණය. ACB බෙදීම 2 කියන්නේ මොකද්ද? OCB කෝණය. අපි ලියනවා නමුත් ABC බෙදීම 2 සමානයි OBC හා මොකද්ද? ACB කෝණය බෙදීම 2 සමානයි OCB කෝණය. හේතුව දත්ත. මේ කියලා තියෙන්නේ. ඒක නිසා සමච්ඡේදක නැත්තම් මේක ලියන්න ABC සමච්ඡේදක BO ACB සමච්ඡේදක CO. හරි. එතකොට මට ලියන්න පුළුවන් මේ දෙක වෙනුවට මොකද්ද? එම නිසා OBC සමානයි OCB. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? OBC ත්‍රිකෝණේ OB සමානයි OC. හේතුව සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්න බෑනේ. ඕනෑම ත්‍රිකෝණයක මේක ලියනවා නේ. ඕනෑම ත්‍රිකෝණයක සමාන කෝණ දෙකක් සමාන. කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ පාද සමාන වේ. පාද සමාන වේ. ඔහම ලියන්න. ඔහම ලියන්න එපා. හරියට ලියන්න. හරි. එහෙම ලිව්වට පස්සේ එම නිසා අපිට කියන්න පුළුවන් OBC ත්‍රිකෝණය සමද්විපාද වේ. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ තුන්වෙනි ගාන කරන්න පුළුවන්. මේක හරියට පැහැදිලිව තේරුම් ගන්න. ඒක තමයි වැදගත්. මොකද මේ ගාන ලියා ගන්න ඕන කෙනෙකුට පුළුවන්. අකුරු පුළුවන් කෙනෙකුට ලියන්න පුළුවන් නේ. හැබැයි තේරුම් ගැනීම තමයි වැදගත්. හරි. දැන් අපි ඊළඟ එකට යමු. ඔයාලට කියන්න දෙයක් නැහැ. මේවා පෝස් කරලා වැඩේ කරගන්න ඔයාලා දන්නව නතර කරලා තමන්ගේ වැඩේ කරගන්න. ඊට පස්සේ ආයෙ ප්ලේ කරන්න. හැමදාම මම කියන කතාව නෝකනේ. හරි. පස්වෙනි එක මම සාකච්ඡා කරනවා කියපුව අවසාන එක විතර. මෙතන අංශක අනුවයි. රූපයේ AC පාදය මත දීලක්ෂය පිහිටා ඇත්තේ BAD සමානයි BA. මොකද්ද සමාන වෙන්නේ? BAD. BAD සමානයි මෙන්න මේ කෝණය සමානයි BBA. BBA මෙන්න මේ කෝණය. මේ කෝණය සමාන විදිහට. මේ කෝණය සමාන විදිහට තමයි කියනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා තවද ABC අංශක අණුව. මෙන්න මේ ABC අංශක අණුව දීලා තියෙනවා. ඊට මම දත්ත විදියට දෙන්න ඕන මොකද ABC අණුවයි මේ කෝණ දෙක සමානයි කියලා කියනවා. සාධනය කළේ උත්තර මොකද්ද? DBC සමානයි DCB බව. DBC සමානයි DCB බව. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්නනවා. හරි අපි බලමු කොහොමද කරන්නේ. හරි. දැන් ඔයාලට පේනවා මෙන්න මේ කෝණය අංශක අණුවයි ලොකු කෝණය. මේක අපි නිගමට x කියලා ගමු. මේක x නම් මේක මොකද්ද වෙන්නේ? 90 රින් x. ඇයි? මෙතන 90යි මෙතන x නම් මේක ඇල 90 රින් 90x දැන් මෙතන 30යි නම් මේක 60යි. මෙතන 20 වෙන මේක 70යි. මොකද මේ 20 අඩු කරාම තමයි සම්පූර්ණ 90 මේක එන්නේ. හරි. ඒ වගේම මේක x නම් මේකත් x නේ. හරි. ලොකු ත්‍රිකෝණය ගත්තොත් මේ තුනේ එකතු 180ක් වෙනවා.
මෙතන 90යි මෙතන x මෙතන 180 මෙතන කෝණය 180ක් වෙනවනේ එකතු. දර ඒ තුනේ එකතු 180ක් වෙද්දි මේකත් 90 ඍණ x. මොකද මේක 90 ඍණ x වෙලා මේක x වෙනවා. එතකොට එකතු වුණාට පස්සේ 90යි මෙතන 90යි 180. එහෙම නෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේ පාත් දෙක සමානයි කියලා කියන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි කියන්නේ. මේ කෝණ දෙක සමානයි කියලා කිව්වනේ. ඊට පස්සේ කියනවා AC මධ්‍ය ලක්ෂ්‍ය D බව. AC වල මධ්‍ය ලක්ෂ්‍ය D බව සාධනය කරන්න කියලා කියනවා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලා කෝණ දෙක සමාන කරගමු. කෝණ දෙක සමාන කරගත්තට පස්සේ මේ වැඩේ අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. හරි? දැන් ඉස්සෙල්ලාම අපි ලියාගමු සාධනය කළ යුතු. සාක දත්තය ටික ලියා ගන්න සාධනය කළ යුත්තක් ලියා ගන්න සාධනය. මම සාධනය කරනවා. සාධනයේදී කරන්නේ ඉස්සෙල්ලා මොකද්ද? මේවට x කියලා ගන්න ඕනනම් ඒත් කමක් නැහැ. මම ගන්නම් එහෙනම්. මොකද්ද ගන්නෙ? dBA BAD dBA සමානයි ඊට පස්සේ ABD සමානයි x යයි ගනිමු. මේ දෙක සමානයි කියලා ලියලා තියෙනවා. එවිට මොකද්ද වෙන්නේ? BBC කෝණය සමානයි 90 ඍණ x. හරි. හේතුව මොකද්ද? ABC අංශක 90 නිසා. ඔක නිසානේ එහෙම වෙන්නේ. හරි. ඊළඟට අපි යනවා මේ ලොකු ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයේ x එකතු කිරීම මෙතන අංශක 90යි ධන ACB කෝණය සමානයි 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 180 නිසා. එහෙනම් මේක සුළු කරාට පස්සේ එනවා ACB වලට ඒත් 90 ඍණ x එකක්. එහෙනම් ඔයාලට පේනවා මේ කෝණය සමාන මේ DBC සහ ACB සමාන. ඒ නිසා DBC කෝණය සමානයි ACB කෝණය. ඔන්න පළවෙනි දේ හරි. මේක සටහන් කරගන්න වැරදි හදාගන්න. ඊට පස්සේ කියපු දෙයට අපි යමු. ඊළඟට දැන් ඔයාලා මේක පෝස් කරගෙන ඔයාලා ලියා ගන්න. වෙලාව ගන්න බෑනේ ගොඩක්. දැන් ඔයාලා දන්නවා මේ ත්‍රිකෝණ දෙක ගත්තම මේකයි සමාන නිසා මෙන්න මේ ත්‍රිකෝණය සමදීපාද වෙනවා මේ පාද දෙක සමාන. මේකයි සමාන නිසා දීලා තියෙනවා. ඒක නිසා මේ ත්‍රිකෝණය සමදීපාද වෙනවා මේකයි සමාන. දැන් ඔයාලට පේනවා මේකයි සමානයි මේකයි සමාන. එහෙනම් ප්‍රත්‍යක්ෂ අනුව මේ දෙක තිබෙන්න සමාන වෙනවා. ඒක නිසා D තමයි මැද. දැන් ඔයාලා ලියන්න යන්නේ. මම මෙතන ලියනවා. බලාගන්න ලියන්න. ඉස්සෙල්ලම කියනවා මෙන්න ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණයේ මොකද වෙන්නේ? AD සමානයි BD. හේතුව වල යන්නේ මොකද? සමදීපාදය ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් පමණක් සමාන නම් ඊට සමාන එම සමාන කෝණ වලට සම්මුඛ පාදද සමාන වේ. හරි. ඒක ලිය. සමාන පාද සමාන වේ කියන එක ලියනවා. ඊට පස්සේ අනිත් එක ලියන්න පුළුවන් මොකද්ද? BCD ත්‍රිකෝණය. BCD ත්‍රිකෝණයේ මොකද්ද වෙන්න ඕන? BD සමානයි ඒක අනිත් පැත්තට අපි ලියමු. BD සමානයි DC නෙන්න ඕන. නැත්නම් DC සමානයි BD. ඒත් ඒකම තමයි. මේක එක මේක දෙක. මම කියනවා 1 හා 2. පේනවද BD වලට තමයි මේ දෙකම සමාන වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රත්‍යක්ෂණ වල යන්න පුළුවන්. AD සමානයි BC. ප්‍රත්‍යක්ෂ. ඉතින්
AD සහ DC සමානයි කියලා කිව්වට පස්සේ ආයෙත් කියන්න තියෙන්නේ මෙච්චරයි. මොකද්ද? ඒව නිසා AC වල මධ්‍ය ලක්ෂ්‍ය D. AC වල මධ්‍ය ලක්ෂ්‍ය D. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ ටික සාකච්ඡා කරන්න පුළුවන්. ඔයාලා අනිත් ඒවත් උත්සාහ කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp එකට එවන්න. ඊට පස්සේ මම ඒක සාකච්ඡා කරනවා. හරි. එහෙනම් ආයෙත් අපි ඊළඟ දවසේ හම්බෙනවා වෙන පාඩමකින්. නැත්තම් ඔයාලට ගැටලු තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න. එතකොට අපි මේ වීඩියෝ එකකින් එනවා. එහෙනම් සියලු දෙනාටම සුබ කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.